මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. සාදු කියන කවුරු අතිගෞරවනීය පූජනීය පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම මහා විහාරාධිපති, ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර ශ්‍රී ලංකාරාම මහා විහාරයේ විහාරාධිපති අතිගෞරවනීය අවසරයි වත්තේගම ධම්මාවාස පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. පිංගතුනි, ඔබ ස්වාමීන් වහන්සේ සිහිපත් කරා සූත්‍ර ධර්ම දේශනාවේ ඇසුරෙන් ඔබට ඇතිවෙන ප්‍රශ්න සාකච්ඡා කිරීම සිකුරාද දවසේ දෙන මේ ධර්ම දේශනාවත් එක්කේ දෙන දෙයක්. ඉතින් අද දවසේ අපිට වැදගත් සූත්‍ර දේශනාවක් ඇසුරෙන් කරුණු ටිකක් තේරුම් ගන්න උත්සාහයක් ගමු. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ සෝතානුදත සූත්‍රය. සෝතානුදත සූත්‍රය චතුත්ථ නිපාතයට අයිති දේශනාවක් අංගුත්තර නිකායේ. චතුත්ථ නිපාතය කියන්නේ කරුණු 4 බැගින් බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා. දැන් අපි ගත්තොත් අංගුත්තර නිකායේ යෙදෙන්නේ බුදුරජාණන් වහන්සේ එක කාරණයක් ගැන විස්තර කරමින් දේශනා කරපු ඒකක නිපාතය කියලා. කරුණු 2ක් ගැන විස්තර කරපු ඒවා දුක්ඛ නිපාතය. කරුණු 3ක් ගැන විස්තර කරපු දේශනා තික නිපාතය. කරුණු 4ක් ගැන විස්තර කරපු දේශනා චතුත්ථ නිපාතය. ওই විදිහට කාරණා ඉහළට අංක වශයෙන් පිළිවෙලට ඉහළට යන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශන එකතු කරා. ඒ එකතු කරපු දේශනා පළවෙනි ධර්ම සංගායනාවේදී වෙනම කොටසක් හැටියට එකතු කරලා ඒකට නම තිබ්බා අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා ඇතුළත් කොටස අංගුත්තර නිකාය හැටියට. එතකොට ඒකේ සඳහන් වෙන බොහොම වැදගත් දේශනාව සෝතානුදත සූත්‍රය. මේ දේශනාවෙන් විස්තර වෙන්නේ හොඳට බණ අහපු කෙනෙකුට ඒ කෙනා හදිස්සියේ යම් කිසි හේතුවකින් හොඳට බණ අහනවා, සීල් රකින්නවා, භාවනා කරනවා, පින් කරනවා, මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා අවංක වීරියක් වඩනවා. එහෙම වීරිය වඩාගෙන යනකොට ධර්මාවබෝධයෙන් මෙහා යම් හේතුවකින් සිහි අවුල් වෙලා මැරෙන්න පුළුවන්. සිහි කල්පනාව නැතුව මැරෙන්න පුළුවන්. එහෙම මැරෙන කෙනෙකුට අර ජීවිතේ වඩපු ගුණධර්ම, බණ භාවනා කරපු දේවල්, ඒ දියුණු කරපු දහම් දැනුම තමන්ට කොච්චර පරලොව ගමනට උපකාර කරනවද? අන්න ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරපු දේශනාව. ඊට කලින් අපි චුට්ටක් ඒ දේශනාවට තේරුම් ගැනීමට අපි චුට්ටක් අපේ සිහිය ගැන තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි, එක තැනක තියෙන උන්නාභ කියලා බමුණේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මොකක්ද කියලා අහනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ගේ පිළිසරණ මොනවද? අපිට එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන පංච ඉන්ද්‍රියන්. ඇසට ගෝචර වෙන්නේ රූප. කනට ගෝචර වෙන්නේ ශබ්ද. නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ. දිවට ගෝචර වෙන්නේ රස. කයට ගෝචර වෙන්නේ පහස. එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් 5ක් තියෙනවා. ඇහෙන් රූප විතරයි. ඇහැට ශබ්ද ඇහෙන්නේ නැහැ. රස දැනෙන්නේ නැහැ. කනෙන් ශබ්ද විතරයි. කනට රූප පේන්නේ. එතකොට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මොකක්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ වදාළ උන්නාභ
එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් ඇති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණයි කිය මනස. එහෙමනම් මේ මනස කියන ආයතනයේ පංච ඉන්ද්‍රියන්ටම පිළිසරණ වෙලා තියෙන. පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගන්න අරමුණු අනුභව කරන්නේ මනසයි කියන. ඒ කියන්නේ ඇහැට පේන දේවල් මනස අනුභව කරන. කනට ඇහෙන දේවල් මනස අනුභව කරන. නාසය දිව කය කියන මේ පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගන්න අරමුණු මනස තමයි අනුභව කරන්න. ඒකන අපි ඇහෙන් දැක්ක දෙයක් අවුරුදු ගානකට පස්සේ හරි ආයි සිහි කරන්න බැයිද. ඇයි දකින දේ මනසේ තැන්පත්වෙන. කනින් අහපු දෙයක් කාලෙකට පස්සේ ආමංගු කහල තියෙනවා. ඒ කාලය ඔයක මේ විදිහටයි ඉස්සර මෙහෙමයි කිව්වේ. එතකොට අපිට එහෙම ආපහු ආවර්ජනය කරගන්න පුළුවන් ඒ ඇහෙනදී මනස අනුභව කරන. එතකොට මේ වගේ පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගන්න අරමුණු අනුභව කරන්නේ මනසයි කියන. එතකොට මේ බමුණා තව ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි එහෙමනම් ඔය තරම් වැදගත් මනසට තියෙන රැකවරණය මොකක්ද ඇහුවා. පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු ඒකට පිළිසරණ මනසන මනසට තියෙන පිළිසරණ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මනසට තියෙන පිළිසරණ තමයි සතිය සිහිය. වෙන දෙයක් නෙමෙයි. දැන් නිකං හිතන්න අපිට හොඳට සිහිය තියෙන තාක්කල් සිහිය පවත්වන්න පුළුවන් තාක්කල් පංච ඉන්ද්‍රියන්ගෙන් ගත්ත අරමුණු සිහි කර කර මතකිට ගන්න පුළුවන්. දැන් අපි හිතමු අපිට හොඳට සිහි කල්පනාව තියෙන තාක්කල් ඇහෙන් දැකපු දේවල් සිහි කරගන්න පුළුවන්. කනින් අහපු දේවල් සිහි කරගන්න පුළුවන්. නාසයට දැනිච්ච දේවල් සිහි කරගන්න පුළුවන්. සිහි අවුල් වෙනකොට මොකද වෙන සිහි කල්පනාව අවුල් වෙලා යනකොට මේ දැකපුදේ මේ මතක නෑ ඊට පස්සේ. මේ අහපුදේ මේ මතක නෑ. මේ කාපු බීපු දේවල් මතක නෑ. අර පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු මනස අනුභව කරාට ඒ මනසේ රැකවරණේ සිහි අහිමි වෙච්ච ගමන් ඒවා ආයෙම සිහි කරගන්න පුළුවන්කම නැති වෙනවා. එහෙමනම් අපිට පේනවා අපිට මේ මනසේ රැකවරණේ සිහිය තියෙන තාක්කල් තමයි අපේ මේ ඔක්කොම සෙල්ලම් ටික. ඒ සිහිය දියුණු කරන්නයි බුදුරජාණන් වහන්සේ දැන් සතර සතිපට්ඨාන සම්පූර්ණයෙන්ම තියෙන සිහිය දියුණු කරන වැඩපිළිවෙල. අපි භාවනා කරනකොට අපි ධර්මයේ වඩනකොට අපේ සිහිය දියුණු වෙනවා. සිහිය දියුණු වෙන්න මතක ශක්තිය වැඩි වෙනවා. අර ඇහෙන් ගන්න අරමුණු අනුභව කරන්නේ මනස. එතකොට මනසේ සිහිය දියුණු වෙන්න ඒ ගත්ත අරමුණු ගැන මතකේ වැඩි. දැන් බලන්න අපිට වගේ නෙමෙයි මහරහතන් වහන්සේලා වැඩ හිටිය කාලේ ඔය 84000ක ධර්මස්කන්ධය මේ පොත්වල ලියාගෙන එහෙම සටහන් තියාගෙන එහෙම මතක තියාගත්ත නෙමෙයි. බුදුහාඳුරන්ගේ කාලෙත් භික්ෂුන් වහන්සේලා ධර්මය ඉගෙන ගත්තේ සුතා හොඳට බණ අහගෙන ඉන්න. දතා අහන දේ ධාරණය කරගන්න. වචසා පරිචිතා නිතර ඒ අහපු දේ වචනෙන් පුරුදු කරන, සජ්ජහායනා කරන, කටපාඩම් කරගන්න. ඒ අහපු දේ නිතර වචනේ පුරුදු කරන. වචසා පරිචිතා. ඊළඟට මනසානුපෙක්ඛිතා නිතර නුවණින් විමස බලනවා. අපි කියන්නේ යෝනිසෝ මනසිකාරය දෙනවා කියලා. නිතර නුවණින් විමස ඒ අහපු දේ ගැන තමා තුලින් විමස බලනවා. අන්න එතකොට දිට්ඨියා සුප්පටි විද්දා. ඒක තමන්ගේම අවබෝධයක් බවට පත් වෙනවා. ඔක තමයි බුදුහාඳුරු පෙන්නපු ක්‍රමය. ඒ ක්‍රමයේ තුල ධර්මය අහලා හොඳට සජ්ජායනා කර මතක තියාගෙන විමසමින් තමා තුලින් ගලපමින් බලමින් එහෙම ගමනක් ගිය නිසා හොඳ මතක ශක්තියක් තිබ්බා. සිහිය දියුණු වුණා. ඒකනේ මේ 84000ක ධර්මස්කන්ධේ කටපාඩමෙන්ම ගෙනාවේ. දැන් ඉස්සර ඉඳලා තියෙන ඔය ලංකාවේ වුණත් අනුරාධපුර යුගයේ හිටපු භික්ෂුන් වහන්සේලා ගැන සඳහන් වෙනවා දීඝ බානක කියනවා. මුළු දීඝ නිකායෙම කටපාඩම් කරගත්ත හාමුදුරු ඉඳලා තියෙනවා. මජ්ක්‍ධිම බානක කියන මජ්ක්‍ධිම නිකායෙම කටපාඩම් කරගත්ත ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා. සංයුක්ත බානක සංයුක්ත නිකායෙම කටපාඩම් කරගත්තයි.
අංගුත්තර නිකාය ඔය වගේ වෙන වෙනම කොට සම්පූර්ණය කටපාඩම් කරගත් අයිදල තියෙන. එතකොට නිකං කියවල තියෙනවා කියන එකන මේ කටපාඩමෙන් කියන්න පුළුවන්. පොත් පිටින් කටපාඩමින් කියන්න පුළුව. ඒ තරම් මතක ශක්තියක් එන්නේ සිහිය දියුණු කරමින් යන වැඩ පිළිවෙලක් නිසා. පිංහතුනේ දැන් අපි හර සෝතානු දත සූත්‍ර පැත්තට ආවොත් දැන් ඔයිටික හොඳට ඔළුවෙ තියාගෙන මේ දේශනාව තේරුම් ගන්න උත්සාහයක් ගන්න. ඔන්න මේ දේශනාව බුදුරජාණන් වහන්සේ පුද්ගලයෝ 4 දෙනෙක් ගැන පෙන්නනවා. පළවෙනි පුද්ගලයා ගැන පෙන්නන්න මේ විදිහට. මහණෙනි කෙනෙක් ඉන්නවා කියනවා සුතා. එයා හොඳට බණ අහනවා. ඒ අහන්නේ සුත්ත ගෙය්‍ය වෙయ్యා කරන ගාථා ඉති උත්තක ජාතක අද්භූත ධම්ම වේදල්ල ඔය විදිහට තියෙන. ඒක ධර්මයේ කියන නවාංග ශාස්ත්‍රෝ ශාසනය කියලා. එතකොට මේ 84000ක ධර්මස්කන්ධ එහෙම හිතන්න. එතකොට හොඳට බණ අහනවා සුතා. ඒ බණ අහනවා විතරක් නෙමෙයි අහන ධර්මය දතා ධාරණය කරගන්න. හොඳට තමන් තුළ ධාරණය කරගන්න. වචසා පරිචිතා නිතර වචනයෙන් පුරුදු කරනවා. අහපු ධර්මී නිතර වචනයෙන් මෙනෙහි කර කර පුරුදු කරන. මනසානුපෙක්කිතා එයා භාවනා වසයනොත් හොඳට නුවනින් විමසීමස යෝනිසෝ මනසිකාරයෙන් තමා තුළින් බලන. එහෙම භාවනා කරගෙන හොඳට සිල් රකිනව භාවනා කරනවා පින් කරනවා කොහෝමහරි නිවන් දකින්න ඕනෑ කියල වීරිය වඩනවා. එහෙම ධර්මය වඩාගෙන යනකොට ඒක තියෙන්නේ යම් හේතුවක් නිසා සිහිමුලා වෙලා මැරෙන. අන්න එහෙමයි තියෙන. යම් හේතුවක් නිසා එයා සිහිමුලා වෙලා එයා මැරෙනවා. දැන් ඔබ ඉස්සල්ලා මෙහෙම හිතන්න. හොඳට පන්සිල් රකින. හොඳට අප ඉදම් පෝයට උපෝසත සීලයක් රකින. හොඳට ධර්මය දියුණු කරන බණහන භාවනා කරන මේ ධර්මය අවබෝධ කරගන්න ඕනෑ කියලා අවංක උත්සාහයක් ගන්න. සතර සතිපට්ඨානය වඩන. එහෙම ධර්මය දියුණු කරගෙන යන කෙනෙක්. සිහිමුලාවෙන්න පුළුවන්ද බැයිද. පුළුවන්ද බැයිද. කතා කරන්න ඕන. පුළුවන්. ඒ සිහිමුලා වෙන්නේ ලෙඩක් නිසා සිහිමුලා වෙන්න පුළුවන්. දැන් අපි හිතමු සමහර රෝග තියෙනවා. වෛද්‍යවරු දන්නවා ඇති. පාකින්සන් වගේ රෝග තියෙනවා. ස්නායු රෝග තියෙනවා. දැන් ඇක්සිඩන්ට් එකක් වෙනවා. අයි භාවනා කරා කියලා විතරක් ඔළුව බේරෙන්නේ නැන්නේ. ඇක්සිඩන්ට් එකක් වෙලා මොලේට හානියක් වෙනවා. මොලේ ඔපරේෂන් එකක් කරාට පස්සේ එක්ක සිහි කල්පනාව නැති වෙනවා. එතකොට එහෙම සිහි කල්පනාව නැති වෙන්න පුළුවන්. එහෙම සිහිය නැති වුණා කියලා ඒ හේතුවෙන් අපාය යන්නේ මතක තියාගන්න. ලෙඩක් නිසාද අපාය යන්නේ අපායගාමී අකුසලයක් බලවත් වීමෙන් අපාය යන්නේ. අකුසලෙන් අපාය යන්නේ ලෙඩෙන් නෙමෙයි. ඒ නිසා හොඳට බණ භාවනා කරපු කෙනෙක් පවා එක තැන් වෙලා සිහි කල්පනාවක් නැතුව කාලයක් ඉඳලා මැරෙන්න පුළුවන්. ඒ මේ කයේ හැටි. ඒක වෙනස් කරන්න බෑ කාටවත්. අපි දරාගෙන ඉන්නේ ලෙඩ වෙන කයක්. ජරාවට පත්වෙන ශරීරයක්. නැසී වෙනසී යන කයක්. මේ කයට හැදෙන ලෙඩ රෝග ඒව වළක්වන්න පුළුවන් කෙනෙක් ජගතෙක් නෑ මේ මොන විද්‍යාව දියුණුන. අපි හිතමු යම්කිසි කෙනෙක් හොඳට භාවනා කරපු කෙනෙක්. හොඳට ධර්මය දියුණු කරපු කෙනෙක්. හොඳට ධර්මය වඩාගෙන ගියපු කෙනෙක් මොකක් හරික්කු මොලේ එක ගෙඩියක් වෙන්න පුළුවන්. ඔපරේෂන් එකක් කරන්න වෙන්න පුළුව ඇක්සිඩන්ට් එකක් කියලා ඔලුවට හානියක් වුණා කියලා හිතන්න. එයා සිහි කල්පනාව නැතුව එහෙමම ඉන්න. සමහරු ඉන්න අවුරුදු ගන්න. ගිහිල්ල කතා කරාට ඇස්හරින්නෙත් නෑ. ඔබ දැකල ඇතිනි සමහර ලෙඩ්ඩුනේ අපි ගිහිල්ල කතා කරා කියලා ඇස්හරින්නෙත් නෑ. කනට ඇහෙන බවක් පේනෙත් නෑ. නික ඇඟිල්ලක්කත් හොල්ලන්නෙත් නෑ. කට ඇරලා කතා කරන්නෙත් නෑ. හැබැයි මැරිලත් නෑ. මැෂින් එක වැඩ කරනවා. හාට් එක වැඩ. හැබැයි එක මොලේ මැරිලා. එහෙම ඉන්න අවුරුදු ගණන් ඉන්න සමහර. එතකොට දැන් අපි හිතමු එයා මැරිලා නැත්නම් එයාගේ සිතුවිලි පරම්පරාව තියෙනවද නැද්ද එතන? තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ.
අභිධර්ම විස්තර කරන භවාංග චිත්ත පරම්පරාව කියලා. ඒ සිතුවිලි පරම්පරාව නැති වෙලා නැහැ. හැබැයි යාට ඇහෙන් ගන්න අරමුණක් ඔස්සේ හිතන්න බෑ. කනට එහෙන් ඒ අපිට ඒ ඔස්සේ යාට ඒක වෙනස් කරගන්න ඊට අනුව හිතලා ඒක පාලනය කරගන්න එහෙම බෑ. අර ගලාගෙන එන හිතට එන සිතුවිල්ල ඔස්සේ හිත පවතිනවා. එතකොට අපි හිතමු මේ සෝතානුදත් සූත්‍රයේ බුදුහාඳුරු පෙන්න හොඳට බණ අහපු අර සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිත ඔය හොඳට ගුණධර්ම වඩාගෙන හිටපු කෙනෙක් යම් හේතුවකින් සිහි මුලා වෙලා මේ යනවා. හැබැයි යා ජීවත් වෙලා ඉන්නකොට හොඳට පින් කරා, හොඳට බණ භාවනා කරා, හොඳට සිල් රැක්කා, සුගති යන්න ගුණධර්ම වඩපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යථාබතන් නික්ඛිත්තෝ ඒවත් සග්ගේ. එහෙම පින් කරපු කෙනා මිය යනකොට හිසේ තිබ්බ බරක් අතහැරියා වගේ මෙහෙන් පණ යනකොට සැනි සුගතිය උපදිනවා. ඒ දේශනාවේ තියෙන්නේ අන්‍යතර දේවනිකායක උපදිනවා කියලා. කොහේ හෝ තමන්ගේ පිනට අනුව සකස් වෙන දිව්‍ය කොටසකට උපදිනවා. මොකද සිහියෙන් මිය යන කෙනාට දැන් දේවතානුස්සතිය වගේ වඩලා හොඳට සිහියෙන් මරණ මංචකයේ හිත පිහිටවල මේ යන කෙනාට කැමති තැනක හිත පිහිටව ගන්න පුළුවන්. එයා සිහියෙන් ඉන්නේ. එයාට පුළුවන් මං කැමති තුසිත දිව්‍ය ලෝකෙ උපදින්න. මං කැමති චාතුම් මහරජකේ උපදින්න. එහෙම හිත පිහිටවන්න පුළුවන් දේවතානුස්සතිය වඩලා සිහියෙන් මැරෙන කෙනෙකුට. දැන් මේ කියන කෙනා කාලයක් බණ භාවනා කරා මරණාසන්න වෙලාවේ සිහි කල්පනාව නැතුව ඉඳලා මැරෙන කෙනෙක්. පිනෙන් තමයි දිව්‍ය ලෝකයකට ඇදිලා යන්නේ. එයා පිනෙන් දිව්‍ය ලෝකයක ගිහිල්ලා දෙවි කෙනෙක් හැටියට පහළ වෙනවා. දැන් දිව්‍ය විමාන, දිව්‍ය සැප සම්පත් ඔක්කොම තියෙනවා. හැබැයි අනිත් දෙවිවරුයි ඒ කෙනා අතර වෙනසක් තියෙනවා කියනවා. මොකද්ද වෙනස? පෙර මතකේ නැහැ. අනිත් දෙවිවරුන්ට දිව්‍ය ලෝකේ පහළ වෙච්ච ගමන් තමන් කොහෙද හිටියේ? පෙර කරපු පින්කම් මොනවද? මොන වගේ පිනක් බලවත් වෙලාද මං චුත වුණේ? පෙර මතකේ පහළ වෙච්ච සැනින් ඔක්කොම මතකයි. හැබැයි මේ කෙනා මැරෙනකොට සිහි කල්පනාව නැතුව ඉඳලා මැරිච්ච කෙනෙක්. පිනෙන් ඇදිලා ගියේ එතනට. එතකොට දිව්‍ය ලෝකේ පහළ වෙච්ච ගමන් ඒ කෙනාට පෙර මතකේ නැහැ කියන. හැබැයි බුදුහාඳුරු පෙන්නනවා කාලයක් යනකොට ටික කාලයක් යනකොට තමන්ටම ටික ටික ආවර්ජණය වෙන්න පටන් ගන්නවා කියන. එකපාරට එන්නේ නැහැ. කාලයක් යනකොට තමන්ටම ටික ටික ආවර්ජණය වෙනවා. මං පෙර මනුස්ස ලෝකෙන හිටියේ. මං ඉස්සර මේ වගේ පින්කම් කරානේ. මං ඉස්සර බණ භාවනා කරානේ. මං මෙහෙම ගුණධර්ම පිරුවනේ. අන්න ටික 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 යාට ආවර්ජණය වෙලා මතක් වෙලා එනවා කියන. ඊට පස්සේ යා නොමග යන්නේ නැහැ කියනවා. දිව්‍ය කාමයන් ඔස්සේ නොමග ගිහිල්ලා ආපස්සට පහළට වැටෙන්නේ නැහැ කියන. අපායේ පැත්තට එන්නේ නැහැ කියන. අර පෙර මතකේ එනකොට එයා කල්යාණ මිත්‍ර දෙවිවරු මාර්ගඵලලාභී ධර්මයේ දියුණු කරන අය ඒ අය හොයාගෙන යනවා කියන. පින්වතුනි අපි දන්නේ නැති වුණාට දීඝනිකායේ තියෙනවා ජනවසබස් කියලා සූත්‍රය. ඒකේ බුදුහාඳුර උගන්වනවා ඒකේ දේශනා වෙනවා ජනවසබ කියන්නේ බිම්බිසාර රජුරු. මැරිලා ඉපදුනේ ජනවසබ නමින් දෙව්ලොව පහළ වුණේ. මේ ජනවසබ දෙවියන් බුදුහාඳුර ඉදිරියේ පෙනී ඉඳලා කියනවා පොය දවස්වලට දෙවියන් එකතු වෙනවා කියනවා සුධර්මා කියන දිව්‍ය සභාවට. ඔය සදෙව්ලොව දෙවියන් බණ අහන්න කැමති අය එකතු වෙනවා සුධර්මා දිව්‍ය සභාවට. ඒ දෙවියන්ට බණ කියන්නේ අනාගාමී වෙච්ච සනන්ත කුමාර කියලා බ්‍රහ්ම දේවතාවෙක් සුද්ධාවාස බඹලව ඉඳන් දිව්‍ය ලෝකෙට එනවා කියන බණ කියලා යනවා. ඔබ අහලා ඇති අනාගාමී වෙච්ච අය උපදින්නේ කොහෙද? සුද්ධාවාස බඹලව. අවීහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට කියලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහක් විස්තර වෙනවා. ඒ පහේ තමයි උපදින්නේ අනාගාමී අය. ආයි පල්ලෙහාට එන්නේ නැහැ. එහෙම පිරිනවන් පාන. හැබැයි ඒ අනාගාමී වෙච්ච බ්‍රහ්ම දේවතාවරු දිව්‍ය ලෝකෙට ඇවිල්ලා දෙවියන්ට බණ කියලා යනවා කියලා. පොයේ දවස්වලට දෙවිවරු එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා බණ අහනවා. සතර පොයේටම දිව්‍ය සභාව රැස් වෙනවා කියලා. එතකොට දෙවිවරුත් ධර්මයේ දියුණු කරනවා බණ අහනවා ධර්ම සාකච්ඡා කරනවා කල්යාණ මිත්‍ර ඇසුරේ යෙදෙනවා. එතකොට අර දිව්‍ය ලෝකෙ ඉපදිලා කාලයක් යනකොට Tamanට පෙර මතකේ ආපු ගමන් එයා ඔහි අර කාමයන් ඔස්සේ නොමග ගිහිල්ලා විනෝද වෙවි කෙලෙස් ඔස්සේ
අර පින ගෙවිලා යනකන් දිව්‍ය ලෝකෙ එහෙම ඉන්නේ නැහැ. එයා ධර්මයේ කරා යනවා. ධර්මයේ දියුණු කරන ධර්මයේ සාකච්ඡා කරන දියුරුවෙක් එකතු වෙනවා. මාර්ගඵලලාභී දිව්‍යයන්ගේ ඇසුරට වැටෙනවා. බුදුහාඳුරු පෙන්වනවා යා එතනින් විශේෂගාමී වෙනවා කියලා. ආයි පහලට වැටෙන්නේ නැහැ. එතකොට අන්න එහෙනම් අපිට පේනවා මනුස්ස ලෝකේ අපි අවංකව සිල් රකිමින් හොඳට ධර්මයේ දියුණු කරගනිමින් ධර්මාවබෝධයට අවංක උත්සාහයක් ගත්තොත් අපි දන්නේ නැහැ මැරෙනකොට කොහොම මැරෙන්න වෙයිද? හැබැයි අපිට රැකවරණයක් තියෙනවද නැද්ද? තියෙනවා. ඔය එකක්. ඔය පළවෙනි පුද්ගලයා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී තවත් පුද්ගලයෙක් ගැන දේශනා කරනවා. ඒ කෙනත් ඔය වගේම සුතා හොඳට බණහන. දතා ඒ ධර්මයේ හොඳට ධාරණය කරගන්න. වචසා පරිචිතා නිතර ධර්මයේ වචනෙන් පුරුදු කරන. මනසානුපෙක්කිතා නිතර නුවණින් ඒ ධර්ම කරුණු විමසනවා. යෝනිසෝ මනසිකාරය දෙනවා. මේ ධර්මය අවබෝධ කරගන්න ඕනෑ කියලා අවංක උත්සාහයක් ගන්න. එහෙම කාලයක් බණ භාවනා කරන හොඳට හිත දියුණු කරගෙන යනකොට ඔන්න අන්තිම කාලේ මොකක් හරි එක්ක ලෙඩක් හැදෙනවා. මොළයට මුළුවටම බලපාන මොකක් හරි ලෙඩක් හැදෙනවා. එක්ක ඇක්සිඩන්ට් එකක් වෙනවා. මොකක් හරි හේතුවකින් සිහි කල්පනාව නැතුව කාලයක් ඉඳලා මැරෙනවා. අර වගේම කෙනෙක්. දැන් මේ කෙනත් අර වගේ මනුස්ස ලෝකේ හොඳට පින් කරලා දන් දීලා කාලයක් බණ භාවනා කරලා ධර්මාවබෝධයට අවංක උත්සාහයක් ගත්ත කෙනෙක්. එයත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අන්‍යතර දේවනිකායක උපදිනවා කියන. එයත් දිව්‍ය ලෝකෙක උපදිනවා. දැන් අර පළවෙනි පුද්ගලයාට ඉපදිච්ච ගමන් පෙර මතකේ ආවේ නැහැ. කාලයක් යනකොට මතක් වුණා. දෙවනි පුද්ගලයා ගැන බුදුහාඳුර පෙන්නන්නේ ඒ කෙනා දිව්‍ය ලෝකෙ ඉපදුනාට යාට තනියම පෙර මතකෙ එන්නෙම නෑ කියන. මොකද මැරෙනකොට කාලයක් සිහි කල්පනාව නැතුවම ඔහේ ඉඳලා මන ගිය කෙනෙක්. ඒ නිසා යා දිව්‍ය ලෝකෙ ඉපදුනාට යා පෙර කොහෙද හිටියේ කියලා පෙර දෙවි කෙනෙක් හැටියට සිහි කල්පනාව හොඳට තියෙනවා. පෙර මතකයයි නැත්තේ. දැන් දිව්‍ය ලෝකයාට බොහෝ සැප සම්පත් පිනෙන් පහළ වෙනවා. ඉතින් ඔය නන්දන වනයට යනවා විනෝද වෙනවා සතුටු වෙනවා පංචකාමයන් එක බොහොම සැපසේ ඉන්නවා. ඔහොම ඉන්නකොට බුදුහාඳුරු පෙන්නනවා මහණෙනි දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා අහන්න ලැබෙනවා කියන. නිතර කල්යාණ මිත්‍ර දෙවිවරු ධර්ම සාකච්ඡා කරන. ඒ වගේ තැනකින් හදිසි යන වෙලාවක හරි දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා අහන්න ලැබෙනවා. එහෙම අහන්න ලැබෙනකොට බුදුහාඳු ලස්සන උපමාවක් පෙන්නනවා මහණෙනි ඒක හරියට මහා කැලේ අතරමං වෙලා පාරක් හොය හිටපු කෙනෙකුට එක පාරට ඈතින් බෙරහඬක් ඇහුණා වගේ කියන. දැන් ඔබ හිතන්න කොහේ හරි මේ කැලෑවක ගිහිල්ලා පාර හොයාගන්න බැරුව අතරමං වෙලා පපුව ගැහිනවා වෙවුල කැලේ දැන් දන්නේ නැහැ කැලේ ඇතුළට යනවද අනතුරක්ද කැලේ ඇවිද ඉන්නවා. එහෙම ඉන්නකොට ඈතින් බෙරහඬක් ඇහෙනවා. බෙරහඬ ඇහෙනකොටම බෙරහඬ අඳුරන්නේ නැද්ද මිනිස්සේ? අන්න බෙරහඬ. මං අහලා තියෙනවා. ඔය නම් බෙරහඬක්. මේ නම් ගමක් තියෙනවා. අන්න මට රැකවරණයක් තියෙනවා කියලා යා බෙරහඬ ඔස්සේ යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්න ඔය වගේමයි කීවා. දිව්‍ය ලෝකේ ඉපදිලා දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා ඇහෙනකොටම පෙර මතක එනවා කියනවා. මං දන්න දේවල් නෙමෙයි. ඔය කතා වෙන දේවල් මං කවදා හරි අහලා තියෙනවා. මං මේව පුරුදු කරලා තියෙනවානේ. මං මනුස්ස ලෝකෙදී හොඳට මේ ඕවා නෙමෙයි වැඩුවේ. අන්න මතක් වෙනවා කියනවා. එහෙම ධර්මයේ ආවර්ජණය වෙච්ච ගමන් එයා අර කල්යාණ මිත්‍ර දෙවිවරු එක්ක නිවන් මඟ පැත්තටම හැරෙනවා මිසක් පංචකාමයන් ඔස්සේ නොම යන්නේ නැහැ කියන. එතකොට අපිට පේන ඕන දෙවෙනි පුද්ගලයා. එයාට රැකවරණයක් හැදෙනවා. ධර්මය ඇහෙන්නයි තියෙන්නේ. ඒ වගේ මේ මනුස්ස ලෝකෙත් ඉන්නවා සමහරව. එක බණපදේ හරියට කනට වැටුණාම මුළු ජීවිතේම වෙනස් වෙනවා. ඒ නිසා කෙනෙකුට ධර්මයේ වැටිච්ච ගමන් ඒක මේ ධර්මයේ තියෙන ආශ්චර්යය. ජීවිතේ වෙනස් වෙනවා. කෙනෙකුට ධර්මයට හැබැයි පෙරපින තියෙනවා. ඒ පෙරපින තියෙන කෙනාට ධර්මයේ වැටෙනකොටම පෙර ධර්මය අහලා ධර්මයට ගරු කරලා ධර්ම දානය දීලා බොහෝම ධර්මයට ගෞරවය දක්වපු කෙනෙකුට සසරේ බණපද ඇහෙනකොටම පෙර මතක එනවා. එයා ධර්මයේ පැත්තටම යනවා.
ඔන්න දෙවනි කෙනා. ඊළඟට මේ සෝතානුදත්ත සූත්‍රයේ බුදුහාඳුර පෙන්නනවා මහණෙනි තවත් කෙනෙක් ඉන්නවා තුන්වෙනි කෙනා. ඒ කෙනත් අර වගේම සුතා හොඳට බණ අහන කෙනෙක්. දතා අහන ධර්මයේ හොඳට මතක තියාගන්න. නිතර ධර්මයේ වචනින් පුරුදු කරන. ඒ වචනින් පුරුදු කරනවා කියන්නේ මේකයි. දැන් අපි අනිත්‍ය ගැන එහෙම නිතර පුරුදු කරන මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි. ඇසට පේන රූප අනිත්‍යයි, කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි. ඒක වචනින් නිතර සජ්ජායනා කරන. පුරුදු කරන. එතකොට ඒ විදිහට නිතර සජ්ජායනා කර කර පුරුදු කරන. ඒ පුරුදු කරනවා වගේම ඒ කරුණ ඔස්සේම යෝනිසෝ මනසිකාරය දෙනවා. මනස අනුපෙක්ඛිතා. තමා තුළින් විමස බලන. එහෙම ධර්මයේ වඩාගෙන යනකොට අන්න ඒ කෙනත් බුදුහාඳුර පෙන්නවා. අර වගේ හදිස්සියේ සිහිමුලා වෙලා යම් හේතුවකින් මොකක්ද හේතුව කියලා නැහැ යම් හේතුවක් නිසා සිහිමුලා වෙලා මැරෙනවා. මොකක් හෝ ඔළුවට වෙච්ච හානියක් වෙන්න පුළුවන් ස්නායු ආබාධයක් මොකක් හරි ඔළුවේ ප්‍රශ්නයක්. කාලයක් නැත් සිහි කල්පනාව නැතුව ඉඳලා මැරෙනවා. එහෙම මැරුණට එයා ජීවත් වෙලා ඉන්නකොට හොඳට පින් කරපු කෙනෙක්. හොඳට සීල් රැකපු කෙනෙක්. හොඳට බණ භාවනා කරපු කෙනෙක්. හොඳට ධර්මයේ දියුණු කරපු අවංකව ධර්මය අවබෝධ කරගන්න කාලයක් වෙහෙසෙමින් පින් කුසල් වඩාගත්ත කෙනෙක් යා. එයාට මරණ මංචකයේ අර කාලයක් පුරුදු කරපු පින බලවත් වෙලා එයා මරණින් මත්තේ අන්‍යතර දේවනිකායක. එහෙම කියන්නේ තමන්ට සිහියෙන් හිත පිහිටවල යන්න බෑ. පිනෙන් තමයි ඇදිලා යන්නේ කොහෙට හරි. එක්කෝ අන්‍යතර දේවනිකායක කියන්නේ එක්කෝ චාතු මහරජික දිව්‍ය ලෝකෙට වෙන්න පුළුවන්. සමහර ලාවට බෝමාටු දෙවියන් අතර පින් ඇති තැනකට ඇදිලා යන්න පුළුවන්. පිනේ ස්වභාවය. එක්කෝ යාම දිව්‍ය ලෝකෙට වෙන්න පුළුවන්. එක්කෝ තුසිත දෙව්ලොවට වෙන්න පුළුවන්. කොහේ හරි සුගතියකට පිනට අනුව සුගති සහිත දේවනිකායකට ඇදිලා යනවා. දැන් ඔන්න මතක ඇති පළවෙනි පුද්ගලයාට කොහොමද තිබ්බේ? තනියම මතක් වෙන්නේ නැහැ. කාලයක් යනකොට හැබැයි මතක් වෙන්න ගත්තා. ඉස්සල්ලා මතක් වුණේ පෙර මතකයි. දෙවනි පුද්ගලයාට කොහොමත්ම තනියම මතක් වුණේම නැහැ. හැබැයි දෙවියන් ධර්ම සාකච්ඡා කරන ඇහෙනකොට මතක් වෙන්න ගත්තා. තුන්වෙනි පුද්ගලයා ගැනත් ඒ වගේම කතාවක් බුදුහාඳුර කියනවා. මහණෙනි මේ කෙනාට තනියම මතක් වෙන්නේ නැහැ කියන පෙර මතකයි. දැන් දිව්‍ය ලෝකෙ බොහොම සතුටෙන් අර පංචකාම සැප සම්පත් එක්ක විනෝද වෙවි ඉන්න ඔහොම කාලයක් ඉන්නකොට 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා ධර්මය අවබෝධ කරගත්තයි දිව්‍ය ලෝකෙට ඇවිල්ලා බණ කියනවා කියන. බුදුහාඳුරු වැඩ හිටිය කාලේ නම් බොහෝ රහතුන් වැඩ හිටිය කාලේ දැන් මුගලන් හාමුදුරු ගැන සඳහන් වෙන්නේ මේ වගේ. නිතර උන්වහන්සේ 이르දියෙන් දිව්‍ය ලෝකෙට වඩිනවා. එහෙම දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන් රැස් කරලා බණ කියනවා. දැන් ওই විමානවත් වී තියෙන්නේ අහනවා මොන වගේ පිනක් කළාද මේ තරම් සැප සම්පත් ලැබුවේ. ওই විස්තර හොයාගෙන ඉන්නේ මුගලන් හාමුදුරු. නිතර 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා ඉඳලා තියෙනවා දිව්‍ය ලෝකෙට වැඩම කළා දෙවියන්ට බණ කියන අය. දැන් අපි හිතමු අර පොයේ දවසේ සුධර්මා දිව්‍ය සභාවේ බණ කියන එක හිතන්න. සනන්ත් කුමාර දෙවියන් ඇවිල්ලා පොයේ දවසේ බණ කියන. නිකමට යනවා අහන්න නිකන්. මොකක්ද මේ කියන්නේ කියලා අහන්න යන්නේ. හැබැයි බණ ඇහෙනකොට අන්න මතක් වෙනවා. බුදුහාඳුර ඒකට උපමාවක් පෙන්වනවා. අර වගේම උපමාවක් මහණෙනි මහා කැලේ අතර මං වෙලා පාරක් හොයා ඇවිදින කෙනෙකුට ඈතින් හක් පිඹින හඬක් ඇහෙනවා කියන. කලින් උපමාවේ කිව්වේ බෙර හඬක්. එතකොට මේක කියන්නේ හක් පිඹින හඬක් ඈතින් කවුරු හරි හක් ගෙඩියක් පිඹිනවා. ඒ හඬ ඇහෙනකොටම බය වෙන්නේ නැහැ මේ මොකෙද්ද යකෙද්ද සතෙද්ද. හක් ගෙඩිය හඬ අහලා තියෙනවා නම් අහපු මිනිස්සයා දන්නවා අන්න මේ නම් හක් ගෙඩියක්. කවුරු හරි පිඹින්නේ. එහෙනම් ගමක් තියෙනවා. අන්න මට රැකවරණයක් තියෙනවා. ඒ ඔස්සේ යනවා. ගිහිල්ලා යා අතරමං වීමෙන් මිදෙනවා කියනවා. මහණෙනි යාටත් කල්යාණ මිත්‍ර සේවනයේ ලැබෙනවා. එයා ධර්මයේ කරාම යනවා මිසක් ආපස්සට වැටෙන්නේ නැහැ කියන. කියන අපාය පැත්තට ආපහු වැටෙන්නේ නැහැ කියන. එහෙනම් මේ මනුස්ස ලෝකේ අවංකව ධර්මයේ වඩාගෙන ගුණධර්ම පුරාගෙන යන කෙනෙකුට අපි දන්නේ මොකක් හරි පෙර කර්මයකට හරි ඇක්සිඩන්ට් එකක් වෙලා කොහේ එක තැන ඉඳලා මැරෙන්න වෙන්න පුළුවන්. මොකක් හරි ඔපරේෂන් එකක් කරන්න තිබිලා වැරදිලා හරි සිහි කල්පනාව නැතුව ඉඳලා මැරුණා වෙන්න පුළුවන්.
හැබැයි හොඳට පින් කරලා ධර්මය වඩලා ගුණ ධර්ම වඩලා ජීවත් වෙලා ඉන්න කාලේ හොඳට අවංකව ධර්මයේ වඩපු කෙනෙක් නම් ඒ පින නැති වෙන්නේ නැහැ. පිනෙන් සුගතියකට ඇදිලා යනවා. එයාට මාර්ගය පෑදෙනවා. දැන් ඔන්න පුද්ගලයෝ 3 දෙනෙක් ගැන පෙන්නනවා. 4 වෙනි කෙනා. ඒ කෙනත් මුල ටික අර වගේමයි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි තවත් කෙනෙක් ගැන දේශනා කර. මේ පුද්ගලයාත් හොඳට බණ අහපු කෙනෙක්. හොඳට බණ අහනවා. සුතා. අහන ධර්මයේ හොඳට මතක තියාගන්න. ඒක තමයි වැදගත්. මේ බණක් අහනකොට බුදුහාඳුරෝ පෙන්නනවා අත්තං ගන්හාති අර්ථ ග්‍රහණය කරගන්න කිය. අනත්තං රිංචති අනවශ්‍ය දේවල් ඔස්සේ හිත දුවන්න දෙන්න එපා. ඒව ඔක්කොම ඔළුවෙන් අයින් කරන්න. මේ කියන දේශනාවේ අර්ථය ඔබට මේ බණම මතක තියාගන්න බෑන්නේ. එහෙම මතක හිටිනවද අපිට? එහෙම මතක හිටින්නේ. එහෙම මතක හිටිනයි හිටිය ආනන්ද හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් කරා නම් මුල ඉඳන් අගටම මේ විදිහටම මතක රැඳෙන. සසරි බොහෝ කල් පෙරම් පුරලා පාරමී පුරාගෙන ආවේ. මතක ශක්තියෙන් අග්‍රයි. සිහිනුවණින් යමක්ෂණයෙන් වටහා ගැනීමෙන් සතිමන්තානන් දුතිමන්තාන උන්වහන්සේට පුදුම අග්‍රස්ථාන ගොඩක් තිබුණා. මේ බුද්ධ ශාසනයේ හිටපු ධර්ම භාණ්ඩාගාරික. එතකොට උන්වහන්සේට මතක හිටිනවා. අපිට එහෙම ඔක්කොම මතක හිටින්නේ නැහැ. හැබැයි සාරාංශයක් හරි බණ ඉවර වුණාම සාරාංශයක් ඔළුවේ තියෙනවා. මොකක්ද අද ඇහුවේ? එතකොට අපි බණක් අහනකොට අර්ථය ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්න ඕනේ. මොකද්ද මේ දේශනාවෙන් කියවුනේ? ඒ අර්ථය ගන්න. එතකොට ඔන්න අර 4 වෙනි පුද්ගලයා හොඳට බණ අහනවා. ඒ බණ මතක තියාගන්නවා. අර්ථය ග්‍රහණය කරගන්නවා. නිතර වචනයෙන් පුරුදු කරනවා. සජ්ජායනා කරනවා. නුවණින් විමසනවා. භාවනා කරනවා. හොඳට ධර්ම මාර්ගේ වඩාගෙන යනවා. කොහොම ධර්ම මාර්ගේ වඩාගෙන කාලයක් යනකොට ඔන්න හදිසියේ ඔන්න මොකක් හෝ යම් හේතුවකින් කියලා තියෙනවා. යම් හේතුවකින් සිහි මුලා වෙලා මැරෙනවා. අපි දන්නේ මොකක්ද හේතුව කියලා. මොකක් හරි හේතුවකින් සිහි මුලා වෙලා කාලයක් ඉඳලා මැෂින් එකකට හරි හයි කරලා කොහොම කාලයක් ඉඳලා ඒක ගලවපු වෙලාවක පණ යනවා. හැබැයි දැන් එයා සමහරු ඉන්නවා අවුරුදු ගණන් ඔහොම ඉඳලා මැරෙනවා. මැරෙනකොට සිහි කල්පනාව නැති නිසා මරණින් මත්තේ අන්‍යතර දේවනිකායක උපදිනවා. පිනෙන් යන්නේ. සිහිය නැතුව හිටපු නිසා දිව්‍ය ලෝකේ යනවා නෙමෙයි. දිව්‍ය ලෝකේ යන්නේ කුමක් නිසාද? ජීවත් වෙලා ඉන්නකොට කරපු පින බලවත් නිසා. ඒ පිනට අනුව තමයි කර්මය හැදිලා තියෙන්නේ. අපි මෙහෙම හිටියට අපි මැරුණාම උපදින එක ඇත්ත. ජීවත් වෙලා ඉන්නකොට උපත පිණිස කර්ම හැදිලා තියෙන්නේ. මතක තියාගන්න සමහරුන්ට මෙහි හොඳට පින් කරනකොට එහි දැම්ම විමාන පහළ වෙලා තියෙනවා. ඒකට දේශනාවක් තියෙනවා. නන්දිය කියලා සිටුවරයෙක් ගැන. ඒකේ තියෙනවා මුගලන් හාමුදුරුවෝ දිව්‍ය ලෝකෙට මේ වැඩම කරලා දෙවියන්ගෙන් තොරතුරු අහගෙන යනවා. මොන වගේ පින් කරලාද මේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ? ඔබට මේ තරම් ලස්සන දිව්‍ය සැප සම්පත් තියෙනවා. ඔබේ විමානෙ මෙච්චර ලස්සනයි. ඔහොම අහගෙන යනකොට 12 යොදුනක් විශාල සට්ටුවනින් පහළ වෙච්ච ලස්සන දිව්‍ය විමානයක් දකින්න. විමානේ බැබලි තියෙනවා. දෙවිවරු නැහැ. මුගලන් හාමුදුරුවෝ එතනට ගිහිල්ලා බලාගෙන ඉන්නවා කාගේද මේ විමානේ? එතනින් යන දේවතාවරු පිරිසක් කියනවා මොග්ගල්ලාණන් වහන්සේ ඔබ වහන්සේට අපේ নমස්කාරය වේවා. ඔය විමානේ නම් පහළ වුණේ බරණැස නන්දිය සිටුවරයාට කියලා. බරණැස නන්දිය සිටුවරයා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ශාලාවක් කරවලා දානයක් දීලා සංඝ සතු කරලා ඒ ශාලාව පූජා කරනවා මනුස්ස ලෝකේ. ඒ පින මනුස්ස ලෝකේ කරනකොටම ඔහු වෙනුවෙන් මේ දිව්‍ය විමානේ දෙව්ලොව පහළ වුණා කියන. අර දෙවිවරු කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට වැඩියොත් හදිසියෙවත් ඔය බරණැසදී නන්දිය සිටුවරයා මුණ ගැහි. එහෙම මුණ ගැහුනොත් කියනවා අන්න ඔබ වෙනුවෙන් දිව්‍ය විමාන පහළ වෙලා. දෙවිවරු ඔබ එනකම් බලාගෙන ඉන්නවා. තව තවත් පින් කරගෙන කුසල් වඩාගෙන තවුතිසා දෙවියන් අතරටම එන්න කියලා ගිහින් කියන්න කියලා. එතකොට අපිට පේනවා කෙනෙක් පින් කරගෙනකොට හොඳට ගුණධර්ම වඩාගෙන යනකොට සුගතියට කර්මය හැදිලා තියෙන්නේ. භවය හැදිලා තියෙන්නේ. එතකොට ඒ පිනෙන් තමයි
සිහිය නැතුව කාලයක් ඉඳලා මැරුණත් හොඳට පින් කරපු කෙනා පිනෙන් ඇදිලා යනවා. දැන් අපි හිතමු එයා දිව්‍ය ලෝකෙ ඉපදුනා. ඔන්න දැන් කලින් 3 දෙනාට වඩා වෙනස්. කලින් 3 දෙනා මතකයිනේ. පළවෙනි කෙනා තනියෙන් මතක් කරගන්න ඉපදිච්ච මේ පහළ වෙච්ච වෙලාවෙම අමාරු වුණා. හැබැයි කාලයක් යනකොට ටික ටික මතක් වෙන්න ගත්තා. දෙවෙනි කෙනාට දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා ඇහෙනකොට මතක් වුණා. තුන්වෙනි කෙනාට බණ ඇහෙනකොට ඉර්ධි බල සම්පන්න රහතන් වහන්සේලා දෙව්ලොවට වැඩම කරලා බණ කියනවා ඇහෙනකොට මතක් වුණා. හතරවෙනි කෙනාගේ සිහිය හොඳටම දුර්වල වෙලා තිබිලා දිව්‍ය ලෝකෙ ගිය කෙනා. එයාට අර එකක්වත් දෙන්නේ නැහැ. එයාට තනියෙන් මතක් වෙන්නෙත් නැහැ. හදිසියවත් බණ ඇහෙනවා ඇහිලා එහෙම මතක් වෙන්නෙත් නැහැ. හැබැයි යා දෙවි කෙනෙක් හැටියට බොහොම සැපසේ විනෝද වෙනවා. දිව්‍ය සැප සම්පත් පහළ වෙලා පංචකාමයන් තුල සැපසේ විනෝද වෙවි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි ධර්මයේ වඩපු කල්යාණ මිත්‍ර සේවනී යෙදිච්ච කෙනෙකුට මෙහෙම අවස්ථාවක් තියෙනවා කියන. ඒ තමයි දැන් අපි හිතමු අපි මේ එකට පින් දැන් මේ බණහනවනේ ඔබ එකතු වෙලා. දැන් ඔබ මේ ඕස්ට්‍රේලියාවේ හිටියත් බ්‍රිස්බර්න් වල හිටියත් එකතු වෙලා පින්කම් කරනවා. එකතු වෙලා වන්දනාවල් කරනවා. සත්බුදු වන්දනා කරනවා. අටවිසි පූජාවල් කරනවා. එකතු වෙලා අනේ අපි මොකක් හරි පින්කමක් කරමු කියලා එකතු වෙලා පින්කම් කරනවා. එහෙම කල්යාණ මිත්‍රයෝ ඉන්නවා එකතු වෙලා පින්කම් කරනවා. එහෙම පින්කම් කරලා අපිට කලින් අපි එක්ක හොඳට ගුණධර්ම වඩපු අය මැරිලා දිව්‍ය ලෝකේ යන අය ඉන්නවා. ඒ අය අපිට කලින් ඉස්සර වෙලා ගිය අය. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කල්යාණ මිත්‍ර දෙවිවරු සමහර අය බලාගෙන ඉන්නවා කියනවා. ඒ අය පින් කරගෙන දිව්‍ය ලෝකෙට එනකම්. දැන් මේ කෙනා දිව්‍ය ලෝකෙ ඉපදිලා ඔහේ ප්‍රමාද වෙවි ඉන්නකොට අර මනුස්ස ලෝකයකට පින්කම් කරපු අය සමහරට පෙර ජීවිතේ වෙන්න පුළුවන්. ඒ කල්යාණ මිත්‍ර දෙවිවරු තමන් හොයාගෙන එනවා කියන. ඇවිල්ලා ඒ දෙවිවරු ඒ කෙනා වට කරගෙන පරණ මතකයේ සිහි කරවනවා කියන. පින්වත ඔබට මතක නැද්ද අපි ඉස්සර මෙහෙම පින් කරා. ඔබ මනුස්ස ලෝකෙ හිටියේ. ඇයි ඔබ මේ විදිහට සිල් රැක්කා මෙහෙම පින්කම් කරා සිහි කරගන්න කියලා දෙවියන් යා වට කරගෙන පෙර මතකෙ සිහි කරලා දෙනවා කියන. බුදුහාඳුරු ඒකට ලස්සන උපමාවක් කියන. ඔබට ගොඩක් ප්‍රායෝගිකයි. ඒ තමයි කාලෙකට පස්සේ පරණ යාළුවෙක් හම්බුණා වගේ කියන. දැන් ඔබ මේ රටවල් වලට ඇවිල්ලා අවුරුදු ගණන් මෙහි ජීවත් වෙලා හදිසියෙන් ඉතින් ලංකාවට යනවනේ. මට අවුරුදු කීපයකට සැරයකට හරි යනවා. එහෙම ගිය වෙලාවක කොහේ හරි මලගෙදරකදී හරි උත්සවයකදී හරි කොහෙදී හරි මහ පාරකදී හරි ඔන්න පිරිසක් එක්ක ඉන්නකොට පරණ ඉස්කෝලේ කාලේ යාළුවෙක් හම්බෙයි. අඳුරන්නත් බෑ දැන්. එහෙම හම්බෙච්ච ගමන් මොකද කරන්නේ? අර පරණ යාළුවෝ ටික එකතු වෙලා පරණ මතකයන් ආවර්ජනය කරගන්නේ නැද්ද? මතකද ඔයාට අපි ඉස්සර මෙහෙම කරා ඉස්කෝලේ යන කාලේ අපි මේවා කරා මතකද? ඔයාට මතක නැද්ද? ඔවා කතා වෙන්නේ නැද්ද? කතා වෙන. ඒ වගේ තමයි කියන්නේ. දෙවිවරු දිව්‍ය ලෝකෙට ආවට පස්සේ කල්යාණ මිත්‍ර දෙවිවරු එයා හොයාගෙන එනවා කියන. ඇවිල්ලා එයා වට කරගෙන පෙර කරපු පින්කම් බණ භාවනා කරපු ඒවා ධර්මයේ දියුණු කරපු ඒවා. ඇයි ඔබ ප්‍රමාද වෙන්නේ? ඔබ ඉස්සර මෙහෙම මනුස්ස ලෝකෙදී අප්‍රමාදීව බණ භාවනා කරපු කෙනෙක් නේද? මෙහෙම පින් කරා නේද? ඒවා සිහි කරලා ධර්ම මාර්ගෙ එක්කන් යනවා කියන. අන්න කල්යාණ මිත්‍ර සේවනයේ වටිනාකම. එතකොට මෙන්න මේ හතරෙන්ම අපිට පේනවා ධර්මය අවංකව වඩපු කෙනෙකුට රැකවරණයක් තියෙනවද නැද්ද? තියෙනවා. සිහියෙන් මැරෙන්න පුළුවන් නම් ලොකු රැකවරණයක් තියෙනවා. සිහියෙන් මැරෙන කෙනාට හිත පිහිටවලා නින්දෙන් පිබිදියා වගේ හිත පිහිටවලා එතනම පහළ වුණා. ඒ මතකේ ඒ විදිහටම පහළ වෙනවා. ඒ නිසා පින්වතුනි දැන් අපි දකිනවා දැන් බුද්ධ ශාසනය තුල සිදුවීම් අපි නිකන් හිතමු. අනාථපිණ්ඩික සිටුතුමා. අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ මේ බුද්ධ ශාසනය තුල අග්‍රම දායකයා බුදුහාමුදුරන්ගේ. 54 කෝටියක් වේදම් කළා තමයි ජේතවනයේ හදලා ශාසනයට පූජා කළේ. මේ සිටුතුමා සෝවාන් ඵලයේ තමයි හිටියේ. මැරෙන මොහොතේ සෝවාන් ඵලයේමයි හිටියේ. එතකොට බුදුහාඳුර මුණ ගැහිච්ච පළවෙනි දවසේමයි බණහල සෝවාන් වෙන්නේ. මරණාසන්න වෙලාවේ
සාරිපුත්ත හාමුදුරුවයි ආනන්ද හාමුදුරුවයි තමයි සිටු නිවසට සිටුතුමා ළඟට යන්නේ. බොහෝම අමාරු වෙලා. එක තින මජ්්‍යම නිකාය අනාද පින්ඩිකවාද කියලා සූත්‍රයක් තියෙන. සාරිපුත්ත හාමුදුරුව අර පණයන්න ආසන්න අනාථ පින්ඩික සිටුතුමා ළඟ ඉඳගෙන රහතන් වහන්සේ නමකගේ විඤ්ඥානයක් පිහිටන ආකාරය ගැන බොහෝම ගැඹුරු ගහම්බීර දේශනාවක් කරන. එතකොට ඒ දේශනාව අහගෙන ඉඳලා සිටුතුමාට දේශනාව ඉවර වෙනකොට අන්තිමට ඇස්වලින් කඳුළු බේරෙන. වැදගෙන අහගෙන හිටිය. එතකොට ඒක දැකලා ආනන්ද හාමුදුරුව අහන අන්තිමට මේ අරමුණේ ගැලෙන ඕනේද මේ අතහැරගන්න අමාරුද කියලා. එතකොට සිටුතුමා කියනවා ස්වාමීනි අරමුණේ ගැලෙනව නෙමෙයි මේ අතහැරගන්න බැරුව නෙමෙයි. මම බොහෝ කාලයක් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරා. රහතන් වහන්සේලා ඇසුරු කරා. සංඝයා ඇසුරු කරා. හැබැයි මට මේ වගේ පරම ගහම්බීර දේශනා අහන්න ලැබිලා නැහැ කියනවා ඒ කාලෙච්චර. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා අපි මේ වගේ ගොඩාක් දේශනා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පැවිදි වෙච්ච අයට කියන. ගිහි අයට වැඩිය මේ වගේ දේශනා කරන්න නැහැ කියන. ඒ වෙලාවේ අනාථපිණ්ඩික සිටුතුමා මරණ මංචක ඉල්ලීමක් කර අනේ ස්වාමීනි ගිහි ජීවිතය ගත කරන අය අතරත් කෙලෙස් අඩු අය ඉන්නවා. පින් ඇති අය ඉන්නවා. ඒ අයටත් කරුණාවෙන් මේ වගේ පරම ගහම්බීර දේශනා ගිහි අයටත් දේශනා කරන සේක්වා කියලා ඉල්ලීමක් කරා. එතකොට සිටුතුමා ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ හිත පිහිටෝල ඔය ධර්මයේ මෙනෙහි කරන්න කියලා සිටු මැදුරෙන් එළියට බැහැලා ටික දුරක් එනකොටම එහෙම සිටුතුමා අර ලෙඩ ඇදීම ධර්මයේ සිහි කරගෙන පණ ගියා. දැන් එදා ජේතවනාරාමේ භික්ෂූන් වහන්සේලා ධම්සභා මණ්ඩපේ ඔය ගැනම තමයි දැන් කතාව. මොකද අග්‍රදායකයා නෙමෙයි. ජේතවනේ හදපු බුදුහාමුදුරන්ගේ ජීවිතේ වැඩිම කාලයක් වැඩ හිටියේ ජේතවනේ. ඒ නිසා සවැත් නුවර විශාල පිරිසක් මාර්ගඵල ලැබුවා. මේ ශාසනයේ අග්‍රම දායකයා මියගිය දවසේ දැන් කෙලෙස් සහිත පිරිස ඉතින් ගුණ කියනවා බොහොම දුක් වෙනවා. රහතන් වහන්සේලා තමයි අනිත්‍ය මෙනෙහි කරගෙන ලෝක ධර්මතාවය සිහි කරගන්නේ. ඉතින් ඔය අතරේ එදා රාත්‍රී ධම්සභා මණ්ඩපෙත් ඔය ගැන තමයි කතා වුනේ. බුදුරජාණන් වහන්සේ සංඝයාට අනාථපිණ්ඩික සිටුතුමාගේ ගුණ කියලා ධර්ම දේශනා කරලා ගන්ධ කුටියට ගිහිල්ලා ගන්ධ කුටියේ වැඩ හිටියා. ගන්ධ කුටියේ වැඩ ඉන්නකොට රාත්‍රී මැදියම් යාමේ මුළු ජේතවනේම බබලවාගෙන විශාල දිව්‍ය ආලෝකයක් ආව බුදුහාඳුරන්ගේ කුටියට. ඒ ආලෝකයේ තුලින් දෙවි කෙනෙක් නිර්මාණය වෙලා ගාථා 4ක් කියලා බුදුරජාණන් වහන්සේට වැන්දා. එහෙම අතුරුදහන් වෙලා ගියා එච්චරයි. ඒකේ පළවෙනි ගාථාවෙන් කියනවා ඉදං හිතං ජේතවනං ඉසි සංගනි සේවිතං ආවුත්තං ධම්ම රාජේන ප්‍රීති සංජනනම් මම. සංඝ ඉරිසීන් වහන්සේලා පිරිවරාගත් ධර්ම රාජයන් වහන්සේ මේ ජේතවන පිම්බීමේ වැඩ ඉන්නවා දකින්නකොට ප්‍රීති සංජනනම් මගේ සිත ප්‍රීතියෙන් කුල්මත් වෙලා යනවා කිය. එතකොට බලන්න මිය ගිය ගමම්ම මනුස්ස ලෝකෙදි පණ යනකොටම දිව්‍ය ලෝකෙ පහළ වුණා අනාථපිණ්ඩික දෙවියන් හැටියට. දෙව්ලොව ඉපදිච්ච ගමන් හැරිලා බැලුවේ කොහෙද? මනුස්ස ලෝකෙ තමන් හදපු ශාසනයට පූජා කරපු ජේතවන පිම්බීමේ බුදුහාඳුරු වැඩ ඉන්න හැටි දැක්කේ. ඒ දකින්නකොට රහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුහාඳුරු වැඩ ඉන්නවා දකින්නකොට මගේ සිත ප්‍රීතියෙන් කුල්මත් වෙලා යනවා කිය. ඒක තමයි පළවෙනි ගාථාවෙන් කියන්නේ. ඊට පස්සේ තව ගාථා දෙකක් කියලා අන්තිමට සාරිපුත්ත හාමුදුරන්ගේ ගුණ ගැන ගාථාවක් කියලා වැන්ද අතුරුදහන් වුණා. මොකද සාරිපුත්ත හාමුදුරන්ට තමයි බුදුහාමුදුරු ළඟට ශ්‍රාවකයන්ගෙන් වැඩිම පැහැදීමක් තිබේ සාරිපුත්ත හාමුදුරු ගැන. සාරිපුත්ත හාමුදුරු ගැන ගාථාවක් කියලා වැදලා ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ දා රාත්‍රී පහන් වුණාට පස්සේ පසුදා උදෑසන සංඝයා රැස් කරලා දැන් සිටුතුමා මියගිය දවසට පහුවදා සංඝයා රැස් කරලා කියව මහණෙනි ඊයේ රාත්‍රී බුදුහාමුදුරන්ගේ ගන්ධ කුටියට මේ වගේ විශාල දිව්‍ය ආලෝකයක් ආවා. දෙවි කෙනෙක් මේ වගේ ගාථ 4ක් කියලා අතුරුදහන් වුණා කිව්වා. මෙන්න මේ ගාථ 4 කීවා කිව්වා. ඒ කියනකොටම ආනන්ද හාමුදුරුවෝ ඉදිරිපත් වෙලා කියනවා ස්වාමීනි මට අවසරයි. ඔය නම් එකත් එකටම අනාථපිණ්ඩික දෙවියන්ම තමයි කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද ඔබ ඉලක්කයට හිතුවා. ඔබ කොහොමද මේ හරියටම මේ අනාථපිණ්ඩික දෙවියන්මයි කියලා ඔබ ඒ විදිහටම කියන්නේ?
ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා සාරිපුත්ත හාමුදුරුවෝ ගැන අප්‍රමාණ ගෞරවයෙන් කිව හිටියේ. ඒ නිසා ගාථ 4න් අන්තිම ගාථාවේ කියනවා සාරිපුත්ත හාමුදුරුවෝ සංසාරයෙන් එතරට වැඩි මහරහතන් වහන්සේලා අතරින් අග්‍රයි කිය. සාරිපුත්තෝච පඤ්ඤාය සීලේන උපසමේනච. ඔය විදිහට සාරිපුත්තයන් වහන්සේ සීලෙන් ප්‍රඥාවෙන් සංසාරයෙන් එතරට වැඩි භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි කියලා ගාථාවක් කියලා වැඳලා ගියා. එතකොට බලන්න අර සිහියෙන් ඉඳලා හොඳ සිහි නුවණින් ධර්මයේ සිහි කරගෙන මිය ගිය අය දිව්‍ය ලෝකේ පහළ වෙච්ච ගමම්ම තමන් කරපු පින්කම් දකින්න පුළුවන්. දැන් අර විමානවත්වයේ තියෙන ඒවානේ වැඩිපුර. ඒ අය ලොකෝ පින් කරපු අයත් නෙමෙයි. හැබැයි හොඳට සිහියෙන් මැරිච්ච අය. ඒ අය මුගලන් හාමුදුරන්ට කියනවා මම අපි මනුස්ස ලෝකෙ හිටියේ. මම ලොකෝ පින් කරලා නැහැ කෙනෙක්ව බත් හැන්දක් පූජා කරා. පුක් දණ්ඩක් මිරිකලා පූජා කරා. ආසනයක් පනවලා සද්ධාවෙන් වන්දනා කරා. එක්ක මල් ටිකක් පූජා කරේ. හැබැයි මං කරපු පින නිතර සිහි කර කර බලවත් කරා. නිති 500 රැක්කා කියන. මට මැරෙනකොට ඒ පින මතක් වුණා කියන. ඒ පිනෙන් තමයි කියන මේ සැප සම්පත් ලැබුණේ. අන්න මැරෙනකොට Tamanට පින සිහි කරගන්න සිහිය තිබ්බා. ඒ සිහියෙන් දිව්‍ය ලෝකේ පහළ වුණා. පහළ වෙච්ච ගම තමන් මොන පිනෙන්ද දිව්‍ය ලෝකෙට ආවේ කියලා ඒ ඔක්කොම මතකයි. ඒ නිසා මතක තියාගන්න මේ සිහිය කියන එක හරිය වැදගත් අපිට. අපි භාවනා කරන්න වෙන කිසි දෙයකට නෙමෙයි සිහිය දියුණු කරගන්න. භාවනා කරනකොට සිහියයි දියුණු වෙන්නේ. ඒ සිහිය දියුණු වෙන්න අපිට නීවරණයන්ගෙන් හිත මිදෙනවා. සිහිය දියුණු වෙන්න නීවරණයන්ගෙන් හිත මිදෙනවා. නීවරණයන්ගෙන් හිත මිදෙන්න සිහිය දියුණු වෙලා ඉහළ තලවලට සමාධි වලට ධ්‍යාන වලට හිතපත් වෙනවා. එහෙම සීලයෙන් වැඩෙන මේ සමාධියෙන් වැඩෙනකොට සමාධි පරිභාවිතම් පඤ්ඤම් මහත්ඵලෝ හෝති මහානිසංසෝ කියන. සමාධියක් තුල දියුණු වෙන හිත මහත්ඵලයි මහානිසංසයි. එතකොට ඒ සමාධිමත් හිතක් තුල තමයි ප්‍රඥාව වැඩෙන්නේ. පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේ වාසවේ විමුච්ඡති කියන. ප්‍රඥාවෙන් දියුණු වෙන හිත ආශ්‍රවයන්ගෙන් මිදෙනවා. ওই විදිහට තමයි ධර්ම අවබෝධය කරා බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ ජීවිතේ ධර්මයේ තුලින් දියුණු කරගත්තේ. ඉතින් ඒ නිසා පින්වතුනි ওই ටික හොඳට හිතන්න. හිතලා දැන් අපි පොඩ්ඩක් ওই දේශනාවත් එක්ක අපිට පොඩි ප්‍රායෝගික පැත්තක් අපි හිතා ගන්නවා. ඒ තමයි සිහිය රැක ගන්න. සිහිය දියුණු කර ගන්න. අපි මොනවද කරන්නේ? සිහි මුලා වෙන්න තියෙන කරුණු තියෙනවා. දැන් මේ කිව්වේ හොඳට සීල රැකපු, හොඳට බණ භාවනා කරපු, හොඳට ධර්මයේ දියුණු කරපු, හොඳට ධර්මයේ වඩපු කෙනෙක් සිහි මුලා වෙලා මැරුණොත් තමයි අර පින බලවත් වෙලා දිව්‍ය ලෝකෙක උපදින්න ඉඩ තියෙන්නේ. මතක තියාගන්න මේ සිහි මුලා වෙලා මැරෙන ඔක්කොම දිව්‍ය ලෝකේ යන්නේ. වැඩිපුර යන්නේ අපායට. ඇයි සිහි මුලා වෙන්නේ? වැඩිපුරම සිහි මුලා වෙන්න පුළුවන් අකුසල් බලවත් වෙලා අකුසල විපාකයක් මත. සීල විපත්ති කියලා තියෙනවා. දුස්සීල කෙනාට ලැබෙන විපත් 5ක් තියෙනවා. මෙලොවම දිට්ඨ ධම්ම වේදනීය විපාක 4ක් තියෙනවා. පළවෙනි එක තමයි ඔබ අහලා ඇති භෝග සම්පත්තියෙන් පිරිහෙනවා. දුස්සීල කෙනා දුස්සීලකම නිසාම හම්බ කරගත්ත ධනෙ විනාශ වෙලා යනවා. දුරාචාරය, පාප මිත්‍ර සේවනයේ, සල්ලාලකම්, සූදුව ඕවැම විනාශ වෙලා ධනෙ පිරිහෙනවා. දෙවැනි එක තමයි සමාජ විශාල අපකීර්තියක් එන. ඒක දිට්ඨ ධම්ම වේදනීය විපාකයක්. මිනිස්සු චෝදනා කරනවා අර දුස්සීලකම් වලින්ම ඇඟිල්ල දික් කරන්නේ. හොරා, සල්ලාලයා, බොරුකාරයා, බේබද්ද ඔහොමනේ මිනිස්සු කියන්නේ. එතකොට අර ශික්ෂාපද වලින්මයි මිනිස්සු නින්දා අපහාස කරන්නේ. ඒව කඩනකොට. තුන්වෙනි එක බුදුහාඳුරෝ පෙන්වුවා දුස්සීල කෙනාට සමාජ විසරදව ඉන්න බෑ කියන. හැම වෙලෙම තැති ගන්නවා. හැම වෙලාවෙම හිතෙනවා, hina වුණත් හිතෙනවා මුම් මේ මට hina වෙන්නේ. ඔය මගේ වැරද්දකට hina වෙනවා ඇත්තේ. ඔය මට තමයි කියන්නේ. දැන් මං ගැන කියයිද දන්නේ. ඔහොම හිතෙනවා හැම වෙලෙම Taman තැති ගැනීමෙන් තමයි කියනවා ඉන්නේ. විසරදව ඉන්න බෑ කියන. ඒවා මෙලොව විපාක. හතරවෙනි එක දිට්ඨ ධම්ම වේදනීය විපාකයක් වශයෙන් මරණාසන්න කෙනා, ඒක මරණාසන්න වෙනකොට දුස්සීල කෙනා අකුසල් බලවත් වෙලා සිහි මුලා වෙනවා කියන.
එහෙම සිහි මුලා වුණොත් පස්වෙනි එක මරණින් මත්තේ අපායයි. මරණින් මත්තේ අපායට යනවා කියන. එතකොට සීල විපත්ති අතර කරුණු පහක් පෙන්නනවා. හතරවෙනි එක මරණාසන්න වෙනකොට දුස්සීල කෙනා සිහි මුලා වෙනවා මරණින් මත්තේ අපායට යනවා. අන්න එතකොට අපිට පේනවා පින්වතුනි සිහිය රැකගන්නවා කියන එක අපිට මේ කාලයක් බණ භාවනා කරලා කාලයක් පින් කරලා හොඳට සිල්වත් වෙලා සිහිය රැකගන්න. දැන් බලන්න මෛත්‍රී ආනිසංස මෙත්තානිසංස සූත්‍රයේ ආනිසංස කීයක් තියෙනවද? ඕන තරම් අහලා ඇතිනේ. ඔය තියෙන පිරිත් පොතේ දේශනා කීයද? 11ක් තියෙනවා. මෙත්තානිසංස සූත්‍රයේ ආනිසංස 11ක් තියෙනවා. ඒකෙන් 10ක් දිට්ඨ ධම්ම වේදනීයයි. ඒ කියන්නේ මේ ජීවිතේ මෙලව ලැබෙන ආනිසංස. 11 වෙනි එක තමයි තියෙන්නේ මරණින් මත්තේ බබලව යනවා කියන පරලෝ සුගතිය. ඒකේ 10 වෙනි එක පෙන්නනවා මෛත්‍රිය වඩන කෙනා මරණාසන්න වෙනකොට සිහි මුලා වෙන්නේ නැහැ කියන. අන්න මරණ මංචකයේ සිහිය රැකෙන ප්‍රබලම පිනක් තමයි මෛත්‍රිය වැඩි වීම. හිත රැකෙනවා. අර වගේ පෙර කර්මයකට මොකක් හරි ලොකු අනතුරක් වෙලා සිහි මුලා වුණොත් ඇරෙන්න සිහිය දුර්වල වෙන්න තියෙන ඉඩකඩ පිනෙන් රැකලා දෙනවා. සිහිය දුර්වල වෙන්න තියෙන ඉඩකඩ නැති වෙලා යනවා. මෛත්‍රිය වඩන පිනෙන්. ඊළඟට සිල්වත් කෙනා. සීල සම්පත්තිය අතර අර දුසීල කෙනාට විපාක වගේමයි පන්සීල් රකින්න කෙනාට සීල සම්පත්ති. ඒ කෙනා මරණ මංචකයේ සිහි මුලා වෙන්නේ නැහැ කියන. සිල්වත් කෙනා. මරණින් මත්තේ සුගතිය යනවා. ඒ නිසා හොඳට සීල රකින්න. ලේසි නෑ මේක. ඔබට චූට්ට ප්‍රායෝගික මං කියන්න. මොකද ඔබ සමහරලාටම වෛද්‍යවරු මං හිතන්නේ මේ පැත්තේ ගොඩක් ඉන්නවා. ඒ නිසා වෛද්‍යවරුන්ට ඕන තරම් මැරෙන අය ගැන අත්දැකීම් ඇති. ඉස්පිරිතාලවල හිටපු අය මිසීලටත් හොඳ අත්දැකීම් ඇති. සාමාන්‍යයෙන් අපි ගොඩක් ඔය මරණාසන්න පණ යන්න යන අය ළඟට ගිහින් තියෙනවා. හිත හදන්න පිරිත් කියලා තියෙනවා. ධර්මයේ සිහි කරන්න ලොකු උත්සාහයක් කරන් තියෙනවා. ඔය සීකල්පනාව නැතිව කියෝන දොඩවන අය උත්සගෙන එනවා සමහරව අපි ළඟට. ඒ නිසා අපි ගොඩාක් ඒ අයව උත්සාහ කරලා නිසා අපිට තේරෙනවා සිහිය දුර්වල වෙනකොට අකුසල් බලවත් වෙනකොට ධර්මයක සිහිය පිහිටව ගන්න එක ලේසි නෑ. හරිම අමාරුයි. මතක තියාගන්න අපේ විඥානය අපි මේ සසරේ යන්නේ මේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත් විඥානයක් එක තමයි මේ අවිද්‍යාවත් එක්ක බැඳිලා සංසාරේ අපි යන්නේ. කුසල මූලයන්ගෙන් හටගත් විඥානයක් අරගෙන සසර යනවා නෙමෙයි. අකුසල මූලයන්ගෙන් හටගත් හිතක් තියෙන. මේ බණ ඇහුවට මේ හිත ඇතුලේ තියෙනවා ලෝභ ද්වේෂ මෝහ. අලුයට ගිනි පොකුරු වගේ හිත ඇතුලේ හැංගිලා තියෙන්නේ අකුසල ධර්මයන්, අකුසල මූලයන්. එතකොට අකුසල මූලයන්ගේ පිහිටපු හිත කුසලයට ඇදෙනවට වඩා අකුසලයට ඉබේම ඇදිලා යනවා. දැන් නිකන් තේරෙන්න හිතන්න මෙහෙම නිකන් සරලවම හිතන්න. රාග සහිත නිමිත්තක් මොකක් හරි දර්ශනයක් දැක්ක කියලා හිතන්න. ඒ දැක්කට පස්සේ අපි රාගය ඇති කරගන්න අමුතුවෙන් ලොකු උත්සාහයක් ගන්න ඕනද මේ දත් මිටි කාගෙන? මට රාගය ඇති වේවා ඇති වේවා ඇති වේවා කියලා මේ මානසිකාරය දීලා උත්සාහ කරන්න ඕනද? නෑ. දකින සැනින් අලු යට ගිනි පොකුරු මතුවෙනවා වගේ රාගානුසය හිත ඇතුලේ තියෙන අනුසය ධර්ම බලවත් වෙලා යනවා. තරහකාරයෙක් හදිසියේ පාරේ යනකොට තරහකාරයෙක් එක පාට ජම්මාන්තර වෛරක්කාරයෙක් ඉස්සරහට දකින්න. දැකපු ගමන් මට ද්වේෂය ඇති වේවා ඇති වේවා අන්න අරු මට ද්වේෂය ඇති වේවා කියලා ඇති කර ගන්නවද? නෑ. දකින සැනින් අරමුණ දකින්න විතරයි තියෙන්නේ. පටිඝානුසය සැනින් බලවත් වෙලා යනවා. කවුරු හරි ඔබට බනිනවා ඇහෙනවා. ඇහිච්ච ගමන් කේන්ති යනවා. හිත ඇතුලේ අර අලු යට ගිනි පොකුරු වගේ තියෙනවා සැනින් මතුවෙනවා. අපිට අමුතුවෙන් උත්සාහ කරන්න දෙයක් නැහැ. අකුසල මූලයන්ගේ පිහිටලා තියෙන හිත සැනින් අකුසලයටම ඇදෙනවා. ඒකට උත්සාහයක් ඕනේ. හැබැයි කුසලයට හිත ගන්න නම් ලේසි නෑ. කුසලයකට හිත ගන්න නම් කාලයක් උත්සාහ කරන්න ඕනේ. ආතාපි සම්පජානෝ සතිමා. ඔන්න ඔය කරුණු තුන ඕනේ. ආතාපි කෙලෙස් තවන වීරියක් තියෙන්න ඕනේ අකුසලයෙන් ගලවලා කුසලයකට හිත ගන්න.
සම්පජාන හොඳ නුවණක් තියෙන්න ඕන. එන අරමුණ කුසල්ද අකුසල්ද මේක පින්ද පවුද හොඳද නරකද යහපත් අයහපත්ද ධර්මයට අනුව විමසලා හිත කුසලයට ගන්න නම් හොඳ නුවණක් තියෙන්න ඕන. සම්පජාන. ඊළඟට සතිමා හොඳ සිහියක් පවත්වන්න ඕන නැත්නම් සැනින් නොමග යනවා. හිත අකුසලයට වැටෙන්න වැඩි වෙලාවක් යන්නේ. පොඩි වෙලාවක් ඇති. දැන් මම මේ එන්න මේ මාස කීපයකට කලින් මාස කීපයක් ඇති එක මහත්තයෙක් දවසක් ඇවිල්ලා ඉතින් අඬලා මගේ කකුල් දෙක අල්ලලා කිව්වා අනේ හාමුදුරනේ මම පව්කාරයෙක් නෙමෙයි මාව බේරගන්න කිව්වා. මං ඉතින් වාඩි කරලා මං ඇහුවා කියන්න මොකක්ද වාට තියෙන ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ කිව්වා හාමුදුරනේ මම 3 සැරයක්ද කොහෙද දඹදිව ගිහින් වන්දනා කරලා මං හරියට පින්කම් කරපු කෙනෙක් කිව්වා. ඊට පස්සේ කටින පින්කම් 5ක් 6ක් කරා කිව්වා. ඒ කරලා තියෙන ගොඩාක් ඔය දුප්පත් පන්සල් හොය අනුරාධපුර පොළොන්නරු පැතිවල ඒ කටින පින්කම් නිකන් කරනවා නෙමෙයි පින්කමත් එක්ක පන්සලටත් උදව් කරනවා. එක්ක ධර්මශාලාවක් හදලා දෙනවා. චෛත්‍යයක් බාගෙට හදාගෙන ගිහින් අතර වෙච්ච චෛත්‍යයක් ලක්ෂ 25ක් 30ක් වියදම් කරලා තනියෙන් චෛත්‍යයක් හැදුවා කිව්වා. ඊළඟට ධර්මශාලාවක් හැදුවා කියලා ලක්ෂ ගාණක් වියදම් කළා. එතකොට හිතන්න නිකන් ඔය ටික හිතන්න වෙන මොකුත් ඕනේ නැහැ. තමන් සාමාන්‍ය මිනිස්සෙක් කීයක් හරි ආධාරයක් දෙයි නමුත් ලක්ෂ ගණන් තනියෙන් වේදම් කළා තනියෙන් චෛත්‍ය හදන්න. තනියෙන් ධර්මශාලා හදන්න. හොයා ගිහින් කටින පින්කම් කරන. 3-4 සැරයක් එකපාරක් නෙමෙයි ගිහින් දඹදිව ගිහින් පින් කරනවා. එතකොට මේ මිනිස්සයා පව්කාරයෙක්ද? හොඳට පිනට කැමති පින් කරන කෙනෙක්. ගෙදර පවුල් ප්‍රශ්න ඇති මොනවා හරි කේන්ති ගියා බිරිඳත් එක්ක ගෙදර ඇති වෙච්ච බහිම්බස් වීමක් එක්ක කේන්ති ගිය පාර වඳින බුදු පිළිමේ උස්සලා පොලේ ගහලා තියෙනවා. පේනව නේද අර සද්ධාව කරපු පින්කම් මෙච්චර පින්කම් කරපු මිනිස්සයාට වඳින බුදු පිළිමේ උස්සලා පොලේ ගැහුවා. කේන්තිය. ඒ මහත්තයා මට කියනවා හාමුදුරනේ බුදු පිළිමේ කුඩු වෙලා යනකොට මුළු ඇඟම පණ නැති වෙලා මම එතන ඇදගෙන වැටුණා කිව්වා. සැනින් සිහිය ආවා. හැබැයි එනකොට වැරදිලා ඉවරයි. අර කෑලි ටික එකතු කරලා ඒක බදාගෙන ඇඬුවා කිව්වා. මට මෙහෙම දෙයක් වුණාද මම මෙහෙම දෙයක් කරාද කියලා Tamanටම තමන්ව හිතාගන්න බැරි වුණා කිව්වා. එහෙමම ගිහිල්ලා කඩේට ගිහිල්ලා වෙන මොකුත් නැහැ ගිහිල්ලා ඒ වගේම ඊටත් ටිකක් ලොකු හොඳ බුදු පිළිමයක් ගෙනහලා එතන තියලා මල් පූජා කරලා තුනුරුවන් කමා කරලා පිරිත් කියලා තුනුරුවන්ගෙන් සමාව අරගෙන බුදුන් ඇඳලා කිව්වා. දැන් බොහෝ උදේටත් බුදුන් අදිනවා හවසටත් බුදුන් අදිනවා. හැබැයි අරක චිත්‍රපටිය වගේ හිතට මතක් වෙනවා. වාහනේ යනකොට මැවිලා පේනවා. නිදාගන්න ගියහම මතක් වෙනවා. පොතක් කියවන්න ගියහම මතක් වෙනවා මැවිලා පේනවා. එතකොට බලන්න අච්චර පින් කරගෙන ඉන්න මිනිස්සයාට මේ සැනින් කේන්තියක් දැන් බලන්න මිනිස්සු මිනි මරන්නේ නේ. කාලයක් හොඳට ආදරෙන් ඉන්න පොඩි එක ෂණයෙන් එන කේන්තියට පිහිය ගන්නලා හරිනවා. අන්තිමට තමන්ම පසුතැවෙනවා. අනේ මගේ අතින් මෙහෙම දෙයක් වුණාද කියලා. ඒ නිසා මතක තියාගන්න හිත ඇතුලේ තියෙන මේ අකුසල හිත විශ්වාස කරන්න එපා. දැන් අපි නිකන් කතාවට කියනනේ අම්මට මාව විශ්වාසයි. මං ගැන මන් දන්නවා. මම ගැන මන් දන්නේ අනිත් අයට වැඩි. කියනවනේ අපිනේ. මතක තියාගන්න ධර්මීය විශ්වාස කරගෙන යනවා මිසක් හිත විශ්වාස කරන්න එපා. අකුසල මූලයන් තුල පිහිටවපු අපේ හිත තරම් අපිව නොමගෑරුපු හතුරෙක් වෙන නෑ. මේ දීර්ඝ සංසාර ගමනේ අපි නිරේට ඇදලා දැම්මනම් මේ කෙලෙස් සහිත හිතමයි අපි අපායට ගෙනිච්චේ. මේ ඉපදී ආපු ගමනේ තිරිසන් ලෝකේ වැටුණා නම් පෙරේත අපායවල වල අනන්ත දුක් විඳලා ඇති. අන්ත දුක් විඳලා අකුසල් කරලා මිනිසුන්ගෙන් ගුටි කාලා හිරේ ඉඳලා සසරේ මොනතරම් අකුසල් කරලා ඇද්ද අපි. ඒකනේ මේ බුදුරු මෙච්චර පහළ වෙලා තාම අපි මේ ඉන්නේ. පෙර පිනුත් තියෙනවා අපිට නැත්තේ නෑ. එතකොට අපි සසරේ මේ සතර අපායේ මහගෙදර කරගෙන දුක් විඳ ආපු ගමනේ වෙන කවුරුත් නෙමෙයි. අපේම හිතේ හටගත්ත මේ අකුසල ධර්මයන් නිසායි අපි අපායේ ගියේ. අනාගතේ අපායට වැටෙනවා නම් වැටෙන්නේ ඒ නිසායි. ඒ නිසා හිත විශ්වාස කරන්න එපා. හිත නොමග යන්න වැඩි වෙලාවක් යන්නේ. ධර්මය අවබෝධ කරගන්න තෙක්ම
හිත තියෙන්නේ අපාය මහගෙදර කරගෙන. ඒ නිසා සිහිය දියුණු කරගන්න, වීරිය වඩන්න, සතර සතිපට්ඨානෙ වඩන්න. ඔබ බොහොම වාසනාවන්තයි. ඔබට හොඳට පින් කරන්න ලැබෙනවා, බණහන්න ලැබෙනවා. මොකද අද ලෝකෙ කොහෙ හිටියත් මේ අන්තර්ජාලයත් එක් කොච්චර බණහන්න පුළුවන්. තිය නිසා මොකද මම දන්නෙත් නෑ, මං ඊයේ පෙරේදා ඒක පුතෙක් කියවලා තිබ්බ මට මේ අන්තර්ජාලයට ලින්ක් එකක්. මේ ඒකේ මගේම ධර්ම දේශනා 2800 ගානක් තිබ්බා. මේ අවුරුදු ගානක් කරපු අවුරුදු 18කට විතර කලින් ඒ කාලේ කටහඬ අහනකොටත් පරණ දේශනාවල මේ මමද කියලා හිතෙනවා. එතකොට ඒ වගේ කොහෙන් හොයා ගන්නවද මන් තමයි. මයි ගාවත් නැහැ එහෙම බණ. එතකොට ගොඩාක් ස්වාමීන් වහන්සේලාගේ ඒ කරන දේශනා එකතු කර කර වෙන වෙබ්සයිට් එකක් හදලා කොච්චර බණහන්න තියෙනවද බලන්න YouTube එකට ගිහලා කොච්චර බණහන්න තියෙනවද. ඒ නිසා හොඳට බණහන් කාලයක් ධර්මයේ ඊළඟට ධර්මයට ගරු කරන්න පුරුදු වෙන්න. බණ අහනකොට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. එකක් තමයි ගොඩාක් අයට මේ බණ අහන්න ගිහිල්ලා වරදින්නේ අපිට උගත්කම් ඇති මතක තියාගන්න. හැබැයි ධර්මය කියවනකොට බුදුහාඳුරු පෙන්නනවා භගවා ජානාති. බුදුරජාණන් වහන්සේ තමයි මේ සියල්ල අවබෝධයෙන්ම දන්නේ. උන්වහන්සේ තමයි සර්වඥ. අහං නජානා මම මොකුත් දන්නේ නැහැ කියන තැන ඉඳන් ධර්මය ඉගෙන ගන්න. සත්තා මේ භගවා බුදුරජාණන් වහන්සේමයි මගේ ශාස්ත්‍රඥ වහන්සේ. ශ්‍රාවකෝ හමස්මි මම ශ්‍රාවකෙක් විතරයි. ඔන්න ඔතන හිටියොත් ධර්මය හරියට අල්ලගන්න පුළුවන්. අන්න එහෙම ඉන්නකොට අපිට ධර්මය අල්ලගන්න පුළුවන්. ඒ නිසා අපිට සමහරලාවට අපි ආචාර්යවරු වෙන්න පුළුවන්, මහාචාර්ය වෙන්න පුළුවන්. අපි ඔක්කොම දන්නවා කියලා හිතන්න එපා. වරදිනවා. දැන් හිතන්න දැන් මට බණ කියනවා අවුරුදු ගාණක් බණ කියනවා. ත්‍රිපිටකේ හොඳට කියවලා තියෙනවා. හැබැයි මට ඔපරේෂන් එකක් කරන්න දුන්නොත් මට ඉවරයි නේද? ඈ ඉවරයි. ලෙඩාට ඉවරයි ඉතින්. ඒ නිසා අපි එක එක විෂයන් ගැන ඉහළට යන්න පුළුවන්. ධර්මයේ ගැන අපි කොච්චර දැනගත්තත් මුළු ත්‍රිපිටකයේම කියවලා කටපාඩම් වුණත් බුදුහාඳුරු පෙන්වුවේ මේ ධර්මයේ ඉගෙන ගන්නකොට මම ශ්‍රාවකෙක් විතරයි. භගවා ජානාති බුදුහාඳුරු තමයි සියල්ල දන්නේ. අන්න එතන ඉඳන් ධර්මයේ ඉගෙන ගන්න. අපේ අදහසක ඉඳන් ධර්මයේ කියවන්න එපා. අපි දේශනාව කියවලා දේශනාවේ බුදුහාමුදුරුවෝ කියපු යම් අර්ථයක් ඇද්ද ඒක විතරක් ඔලුවට. එහෙම කාලයක් බණ අහගෙන බණ සූත්‍ර දේශනා කියෝගෙන කාලයක් යනකොට අන්න බුදුහාමුදුරන්ගේ දේශනාවල උන්වහන්සේගේ අදහස අපේ ඔලුවට එනවා. මේක ලේසි නෑ. ධර්මය අල්ලගන්නවා කියන්නේ ලේසි එකක් නෙමෙයි. ඒකට පෙර පින තියෙන්නත් ඕන. ඒ නිසා මොකද සමහර චරිත නොමග යනවා. කාලයක් ධර්මයේ වඩපු අය. ඒ නිසා මතක තියාගන්න ධර්මයට ගෞරව කරේ නැත්නම් ධර්ම ගෞරවයකින් අපි ධර්මයේ පරිහරණය කරේ නැත්නම් අපි යම් ධර්මයට හානියක් කරොත් ඒකේ විපාක සමහරවිට අපි ධර්මයේ දියුණු කරන්න අවබෝධ කරන්න ගිය දවසට අපිට විපාක හම්බෙනවා. සමහර චරිත ඉන්නවා. ඉස්සර මම අපි ඔය පැවිදි වෙන්න ගිය කාලේ අපි එක්ක හිටපු ස්වාමීන් වහන්සේ නමක් හිටියා. හරිය වීරියක් තිබ්බා. උන්වහන්සේ ඉස්සර මට මතකයි අපිත් එක්ක ඔය කැලේ ඇතුළට ගිහිල්ලා ගල් උඩ නැගලා රෑ එළි වෙනකන් ධර්ම සාකච්ඡා කරනවා. ඉතින් ඊට පස්සේ අපි සමහරවල් රෑ 2ට විතර සමහරට දැන්නම් නිදිමතයි කුටියට යන් ගියවත් නෑ ඔබ වහන්සේලා යන්න මම භාවනා කරනවා කියලා රෑට භාවනා කරනවා. පුදුම වීරියක් තිබුණා. ඒ අතර කාලයක් ඉඳලා ඊට පස්සේ කැලේටත් ගියා භාවනා කරන්න. හොඳට වීරිය වැඩුවා. කාලයක් ධර්මයේ පුරුදු කරගෙන ගියා. හොඳට ධර්මයේ වඩාගෙන ගියා. එහෙම ගිහිල්ලා අවුරුදු ගානකට පස්සේ මට හම්බුන්නේ අවුරුදු 12කින් විතර මේ ළඟකදී මම බණක් කරපු වෙලාවක මගේ ධර්ම දේශනාවක් අවසන් වෙලා මං එළියට එනකොට එළිය නිකන් ඔය රංචු ගහිලා ඉන්න ඔය රස්තියාදුකාරයෝ වගේ පිරිස ඉන්නවනේ. අන්නේ අතර ඉඳලා නිකන්
මගේ ළඟට ඇවිල්ලා නිකන් මම අඳුරන්න පුළුවන්ද කියලා. මම මට මතක නෑ කියලා. එයි මං අර කියලා ඔන්න කීවා. කතා කරනකොටත් කටෙන් ගඳයි. ඊට පස්සේ මේ මං සැරදාලා මෙහෙම මං ඒව දැන් ඔබ බොනවද කියලා. ඒ මට රසාවක් වෙලා දෙන්න හාමුදුරනේ. ඔබ වහන්සේගේ සීල සුවර්ණේ හරි කවන්නේ මට මොකක් හරි රසාවක් වෙලා දෙන්න කිව්වා. ඊට පස්සේ මං දන්න කීප දිනකට කියපු ගමන් කිව්වා පැත්ත පළාතක ඉන්න ගන්න එපා කිව්වා. දැන් 3-4 සැරයක් ওই රිමන් වෙලා එළියට ආවේ කිව්වා. හිතන්න පුළුවන්දනේ. එච්චර වීරිය වඩාගෙන නිවන් දකින්න ගිය කෙනා ජීවිතේ සැනින් අනිත් පැත්තට වැටුණා. ඒකට හේතුව එහෙම ධර්මය අල්ලගෙන ගිහිල්ලා වැරදි ධර්මයකට වැටුණා එකපාරට. ඒකත් එක්කම විසි වුණා. කාලයක් ධර්මයේ ඊට පස්සේ වැරදියට කී ගියා. නෑ ඒක නෙමෙයි මේකයි කියලා ගියා. ඒකේ විපාකෙම ඔළුවත් අවුල් වුණා අන්තිමට ඔක්කොම විනාශ කරගත්තා. ඒ නිසා මේ ධර්මයත් එක්ක බුදුහාඳුරු පෙන්වර අලගද්දූපම සූත්‍රයේ ධර්මයත් එක්ක ගනුදෙනු කරනකොට සර්පෙක් කල්ලනවා වගේ. නැත්නම් මොකද මේ බුදු කෙනෙක් අපි කවුද? සාරා සංකීය කල්ප ලක්ෂයක් සසරේ පාරමී පුරලා ඒ සියලු පාරමී පුරලත් බුදු වෙන ආත්මේ දුෂ්කර ක්‍රියා කරපු හැටි. අවුරුදු 6ක් ඒ කරපු දුෂ්කර ක්‍රියානේ අහන කොටත් ඇඟ හිරි වැටෙනවා. ඉච්ඡර දුක් විඳලා අවබෝධ වෙච්ච ධර්මයක්. ඒ නිසා අපිට මේ අපි බණක් ඇහුවා, අපි මේ සූත්‍රයක් කියුවා, අපි බණ පොත බණ ටිකක් දැනගත්තා කියලා. අපි ඔක්කොම දන්නවා අපි කියන එක තමයි හරි කියන දෘෂ්ටියකට ආවොත් අපි එතනමයි විනාශය. ඒ නිසා ධර්මයේ ඉගෙන ගන්නකොට අර විදිහට කොච්චර බණ ඇහුවත් මොනතරම් බණ ඇහුවත් කාලයක් ධර්මයේ පුරුදු කරත් හැම වෙලාවෙම හිතන්න මන් දන්න දෙයක් නෑ. භගවා ජානාති. බුදුරජාණන් වහන්සේ තමයි සියල්ල අවබෝධයෙන්ම දන්නේ. අහන්න ජානවා. අන්න එතන ඉඳන් ධර්මයේ ඉගෙන ගන්න. ධර්මයෙන් ඔබව රැකෙනවා. ධර්මයෙන් ආරක්ෂා වෙනවා. ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභව කියන. ධර්මයට ගරු කරන කෙනා, ධර්මයට ආසා කරන කෙනා, ධර්ම ගෞරවයේ තියෙන කෙනා ඒ ධර්මයෙන් රැකෙනවා. එයා ධර්මයේ තුල වැඩෙනවා. භවං හෝති එයා ධර්මයේ තුල දියුණුව කරා යනවා. ධර්මයට අගෞරවයක් වුණොත්, ධර්මයට ගරහන්න පටන් ගත්තොත්, ඒ ධර්මය වෙනස් කරොත් ධම්මදෙස්සී පරාභව. එතනමයි යාගේ පිරිහීම විනාශය. ඒ නිසා පුළුවන් තරම් ගෞරව කරන්න, ධර්මයේ දියුණු කරන්න, බණ අහන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපි දන්නේ නැහැනේ කොයි වෙලේ හුස්ම ටිකයිද කියලා. ඒ නිසා අප්‍රමාදී වෙන්න, ධර්මයේ දියුණු කරන්න. විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් ජීවත් වෙන ඔබ ගොඩක් දුරට මේ ඕස්ට්‍රේලියාවේ අනෙක් පළාත්වල ගොඩාක් පැතිවල මං බණ කරා. දැන් පහුගිය ටිකේ පර්ත් වල ධර්ම දේශනා කරා. මෙල්බන් මන් නිතර වගේ වෙනවා උදකට සැරයක් දෙසරයක්. ඉතින් අනෙක් රටවල් එක ගත්තාම ලෝකෙ ගොඩක් රටවල් වල අපි බණ කියලා තියෙනවා. මේ ඕස්ට්‍රේලියාවේ ගොඩාක් ධර්මයට ලොකු උත්සාහයක් ගන්න පිරිසක් ඉන්නවා. ඒ නිසා අවංකව ධර්මයේ දියුණු කරගන්න ලොකු උත්සාහයක් ගන්න. මොකද ඔබට පරිසරය තුලින් ධර්මයේ දියුණු කරන්න පන්සිල් ටික නිකම්ම රැකිනවා වගේ එකක් නැද්ද ලංකාවේ ඉන්නවට වඩා. ඒ නිසා ඔබට උවමනාව තියෙනවා නම් හොඳට ධර්මයේ දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන, හොඳට ධර්මයේ දියුණු කරගෙන, උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම හෙටත් හවස 6ට මේ වගේ වෙලාවට ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ඉතින් හෙට බණට ඉන්න තව අද ඉන්න බැරි වෙච්ච අයට කියන්න. මොකද අනිත් දවසම යනවා මෙල්බන් වලට. ඒ නිසා ඔබ හැම දිනාට පුතුම් ධර්මයේ දියුණු කරගන්න වාසනාව ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි අපි සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍ය අසහිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙමු. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.
විශේෂයෙන් මේ විහාරස්ථානය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර ශ්‍රී ලංකාරාම මහ විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකාවේ පේරාදෙනිය ශ්‍රී සුබෝධාරාම මහ විහාරයේ විහාරාධිපති අතිපූජනීය වත්තේගම ධම්මාවාසනායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ ඉන්න සියලුම පූජනීය මහා සංඝරත්නය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. උන්වහන්සේලා සිදු කරන ශාසනික කටයුතු තව තවත් දියුණු කරගෙන උන්වහන්සේලාටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධයට මේ පින ආශිර්වාදයක්ම වේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේ මද මේ පින්කමේ පින්බර දායකත්වය දරනවා ලාල් එදිරිසිංහ නිල් මිනි එදිරිසිංහ කියන පින්වතුන්. ඒ අයගේ අරමුණ තමයි දැනට වසර 3කට පෙර අභාව ප්‍රාප්ත වූ අබේවර්ධන එදිරිසිංහ පියාණන්ට පින් අනුමෝදන් කිරීම දැනට වසර 4කට පෙර අභාව ප්‍රාප්ත වූ පියදාස එදිරිසිංහ පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් මියගේ සියලු සංසාරගත ඥාතීන්ට පින් දීම. ඒ වගේම ඔබ හැම දෙනා කල්පනා කරගන්න ඔබ නමින් මිය පරලෝකයේ සියලුම ඥාතීනු සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් ඒවා සූපත් ඒවා සසර දුකින් අතමිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම ලංකාවේ වාසය කරන චන්ද්‍රා පෙරේරා මෑණියන්ට ජයන්තා බටුගෙදර මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේම නිරෝධා එදිරිසිංහ දියණිය ලසිත් එදිරිසිංහ පුතණුවන් ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාද රැකවුණ සැලසේවා කියන ආශිර්වාදය. දැනට රෝගාතුරෝ සිටින අජිත් වීරකෝන් ඒ මල්ලීට නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියන ආශිර්වාද. ඉතින් ඔබ හැම දෙනාටමත් විහාරස්ථාන දායක කාරකාදී සියලු දෙනාටමත් ඔබේ පවුලල සුජීවත් වෙන්න හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දෙනාටම ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි යොමු වෙඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.